ආයිබෝන් යාළුවෝ හැමෝටම අද ඔයාලට කියන්නේ Toyota Vitz එකේ 3rd generation එකේ අන්තිම facelift එක ගැන විස්තරයක්. ඒ කියන්නේ මේ වාහනේ නැත්නම් Vitz එක generation 3කින් ආවනේ 1999 ඉඳලා 2019 වෙනකන් 3කින් ඇවිල්ලා 2019 වෙද්දී discontinue වෙලා යනවා මේ නම. මොකද 4th generation එක කියලා එන්නේ Toyota Yaris කියලා XP 210 කියන වාහනේ. මේ තියෙන XP 130 කියන එක. Toyota Vitz එක කියපුවාම Vitz එකේ ඔක්කොම generations වගේ ඔක්කොම facelift වගේ මගේ channel එකේ තියෙනවා. එහෙම නැත්නම් 1999 ඉඳලා 2019 වෙනකන් Toyota Vitz එක එනවා. අවුරුදු 20ක් ලෝකෙ තිබිලා discontinue වෙලා යනවා. ඇත්තටම දැන් Vitz කියන නාමය හොයාගන්න නැහැ. Yaris කියලා තමයි මේකේ 4th generation එක එන්නේ. අද කතා කරන්න යන්නේ 3rd generation එක ගැන. 99 2005 පළවෙනි generation එක එනවා. ඒකේ වීඩියෝ එකක් තියෙනවා බලන්න. 2005 2010 ගැනත් second generation එක ගැනත් මගේ වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලන්න. ඊට පස්සේ 2010 ඉඳලා 2019 වෙනකන් facelift දෙකක් එනවා. ඒතකොට basic එකයි මූණවල් තුනක් එනවා. ඒකේ පළවෙනි එක 2010 13 ඒක ගැන රිවිව් එකක් කරලා දිනවා. ඊට පස්සේ 13 17 ඒක ගැනත් රිවිව් එකක් කරලා දිනවා. ඊට පස්සේ මේ 2017 ඉඳලා 2019 එන එකට තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඒතකොට මේ වීඩියෝ එක කළාට පස්සේ Toyota Vitz එක ගැන ලංකාවේ සම්පූර්ණ කවරේජ් එකක් තියලා තියෙන වීඩියෝ සෙට් එකක්ම MRJ එකෙන් බලන්න පුළුවන්. මම ප්ලේලිස්ට් එකකට දාලා ඔක්කොම දාලා තියන්නම්. ඔක්කොම බලන්න කියලා ඉල්ලා සිටිනවා මේ MRJ. Toyota Vitz එකේ මම කියපු විදිහට 2017 දී facelift එකක් එනවා. මේ facelift එක තමයි මේ තියෙන්නේ. මේ දෙපැත්තේ තියෙන වාහන දෙක දැක්කම ඔයාලට තේරෙනවා ඇති වෙනසක් හොයන්න බැරි තරම්. ඇත්තටම මේකේ මේ මගේ දකුණු අත පැත්තේ තියෙන්නේ F grade එකක්. ඒ කියන්නේ basic grade එක. අර පැත්තේ තියෙනවා ලා දම් පාට නිකන් මේ purple color එකට වගේ බර shiny එකක්. මේ තියෙන්නේ කළු නෙමෙයි. මේ තියෙන්නේ අලු පාට. මේ දෙකම කළු නෙමෙයි. එතකොට shiny දම් පාටක් සහ නිකන් අලු පාටක් වගේ තියෙන වාහන දෙකක් තමයි තියෙන්නේ. දෙකම ඇත්තටම එක වගේ තමයි තියෙන්නේ. හොයාගන්න බැහැ වෙනසක්. හැබැයි පොඩි වෙනස්කම් තියෙනවා. 2010 ඉඳලා 19 එන හැම වාහනේම එහෙම තමයි. එක වාහනේ තමයි options අනුව තමයි වෙනස්කම් වෙලා තියෙන්නේ. 2017 ආපු වාහනේ වුණත් එහෙම තමයි. Toyota safety sense තියෙන එක තියෙනවා, නැති එක තියෙනවා. push start තියෙන එකක් තියෙනවා, push start නැති එකක් තියෙනවා. ඊට පස්සේ මේ safety edition කියලා version එකක් ඇවිත් තියෙනවා. LED version එකක් තියෙනවා. මේ වගේ ගොඩක් versions මේ වාහනවල ඇවිල්ලා තියෙනවා. ඒතර වාහනේ ගණිතය පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරලා ගන්න එක තමයි හොඳ. Vitz එකේ මේ generation එකේ model code එක තියෙන XP 130 කියලා. ඒතර X කියන එක replace කරලා අපිට engine capacity එක අනුව වෙනස් කර ගන්න පුළුවන්. මේ දෙකම 1 liter engine එකක් එන්නේ. තව 1.3 ඊට පස්සේ 1.5 liter කියලා ගොඩක් මේකේ grades වෙනස් වෙනවා. hybrid version එකක් පවා තියෙනවා. හැබැයි ලංකාවට ගොඩක් මෙන්නේ මේ 1 liter එක. මේ import restriction එකත් එක්ක මේ වාහන ගොඩාක් ගණන් ගෙන් දිනවා. අනවශ්‍ය විදිහට ගණන් ගෙන් දිනවා. මේ වාහනේ සාමාන්‍යයෙන් hatchback type එකට හදලා තියෙන ස්පෝර්ටි ලුක් එකක් තියෙන performance නෙමෙයි ලුක් එකක් තියෙන economical පැත්ත බර කරපු ඊට පස්සේ affordable කෙනෙකුට ගන්න පුළුවන්කම ලැබෙන්න හොඳට fuel වැඩ කරන්න පුළුවන් වෙන තමයි හදලා තියෙන්නේ. හැබැයි ලංකාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ වාහනේ මේ දවස්වල. නමුත් අර ලෝකයේ මේ වාහනේ හදද්දි ජපානයෙන් හදද්දි ඒ කරුණු මුල් කරගෙන තමයි මේ වාහනේ හදලා තියෙන්නේ. මේ තමයි Vitz එකේ second facelift එකේ ඉස්සරහා පේනවා. ඔයාලට පේනවද මේ සෙල් එක 2010 ඉඳලා මේ දක්වා එනකොට ගොඩක් පුළුල් වුණා. ඉස්සරෝ මේකේ පොඩි වට තිබ්බේ. දෙවෙනි එක ටිකක් ලොකු කරා. මේ තුන්වෙනි පෙනුමෙන්දී ගොඩක් ලොකු කරලා තියෙනවා. මෙන්න මේ තියෙන කර්ව් එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන් ඇති. මෙන්න මේ තියෙන කර්ව් එක මෙන්න මේ පැත්තෙනොත් ඔහම එනවා. මෙන්න මෙහෙම තියෙනවා. මේ විදිහට මේක පිටිපස්සෙත් තියෙනවා. ඕගලන්ට බලා ගන්න පුළුවන් මම පෙන්නද්දි තේරෙයි. ඒකෙන් හොයා ගන්න පුළුවන් මේ second facelift එකේ නැත්නම් අවසාන facelift එක කියන එක. වැදගත් දෙයක් තියෙනවා. 2010 ඉඳලා 19 වෙනකන් අවුරුදු 10ක්ම third generation එක ආවනේ. මේක ඇත්තටම මේ structure එකේම ගොඩක් වෙනස් වෙලා නැහැ. මේ තියෙන ඉස්සරහ පෙනුම පිටිපස්ස පෙනුම තමයි මේගොල්ලෝ මේ අවුරුදු 10 පුරාටම වෙනස් කරේ. පොඩි options එකතු කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන පෙනුම එන්නේ second facelift එකට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන headlight එක ගත්තාම මේක තියෙන්නේ සාමාන්‍ය halogen headlight එකක්. normal headlight එකක් තියෙන්නේ. සාමාන්‍ය විදිහටම තියෙන. ඒතර මෙන්න මේ chrome line එකක් එහෙම යන පොඩි ලස්සනක් ඇවිත් තියෙනවා. මේකේ මම කියපු විදිහට specifications වෙනස් වෙනවා. ඒ කියන්නේ grades add වෙනවා. 2015 අන්තිම හරිය වගේ මේකේ LED version කියලා ආවා F grade එකට. එතකොට මේකේ ඔයාලට LED බලා ගන්න ලැබුණා ස්ට්‍රිප් එකක් එහෙම මේකේ එහෙම ලැබෙන්නේ නැහැ. සමහර ඒ වගේ fog light නැතිව පවා තියෙනවා. ඒතකොට ඒවා බලන්න ඕනේ. හැබැයි මේකේ fog light එකක් තියෙනවා. මේකේ ground clearance එක තියෙනවා හරියනම මිලිමීටර් 140ක්. එතකොට සාමාන්‍ය නරක නැහැ. ඕන තැනක යන්න පුළුවන්. හැබැයි මේකේ load කරපුවාම නම් මේක ටිකක් අඩු වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට බලා ගන්න. තව දෙයක් කියන්න ඕනේ. මෙන්න මෙතන ආපුවාම මම කියවනේ මේක හැලජන් එකක් කියලා. මේකේ safety edition 3 කියලා එකක් ආවා.
safety edition 3 කියන එකේදී bi beam කියලා එකක් ඇඩ් වෙලා තියෙනවා. එතකොට මේකේ ඉන්නේ එක headlight එකක්. එක light එකෙන් තමයි high එකයි beam එකයි එන්නේ. හැබැයි මේකේ දෙකකට දාලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම උඩට ආපුවාම ඔයාලට පේනවාද මේක මේ double arm single wiper එකක් තියෙන්නේ. ඒ කියන්නේ wiper එකක් තියෙනවා. මේගොල්ලෝ කියනවා මේ වාහනේ තියෙන මේ efficiency එක පෙන්වන්න තමයි මේ විදිහට එකක් දාලා තියෙනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. මම කියවනේ මේකේ මේ basic grade එක F කියලා. ඊට අමතරව මේකේ U grade එකක් තියෙනවා. ඊට පස්සේ Jewella කියලා grade එකක් තියෙනවා. RS කියලා grade එකක් තියෙනවා. එතකොට F grade එක තමයි ලංකාවේ ගොඩක් බලා ගන්නවා මේ F එක basic එක. මේ basic එකේ තව M grade කියලා තියෙනවා. කැඩිලා තියෙනවා. ඊට අමතරව මේකට special features add කරලා specifications වැඩි කරපු F එකේ LED version ඊට පස්සේ F එකේ safety edition 1 2 3 කියලා කොටස් තුනක් ඇවිත් තිනවා. ඒතර අර මේ පැත්තේ මගේ දකුණු පැත්තේ තියෙන එක මම කියදර F එකේ basic grade එකක් තියෙනවා. මම ඇතුළේදී පෙන්නන්න. ඒතර මේ පැත්තේ මේ තියෙන එක F එකේ safety edition එකක්. safety edition එකේදී සාමාන්‍ය safety features ටික add වෙලා තියෙනවා. Toyota safety sense. ඊට අමතරව ඔයාලට මෙන්න මෙතන ආවොත් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේකේ අර මේ smart entry system එකේ detection එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මේ රතු පාට detect වෙන්නේ. ඒක තියෙනවා. දැන් එහෙමම අපි අර පැත්තට ගිහිල්ලා බැලුවොත් අනික් කායකේ එතන බලා ගන්න හම්බෙන්නේ නැහැ ඒක. මෙන්න මෙතන આવොත් මෙතනදී ඒක blink වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ smart entry smart start facility එක ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි Vitz එකේ side පෙනුම තියෙන්නේ second facelift එකේ. මේ වාහනේ දිග තියෙනවා හරියටම 3945ක්. ඒ කියන්නේ මීටර 4කට ආසන්නව තියෙනවා. ඒ වගේම wheel base එක තියෙනවා මේකේ 2510 mm. එතකොට මේකේ උස ගත්තොත් උස තියෙනවා හරියටම මීටර 1.5ක්. ඒ කියන්නේ 1500 mm. ඒ වගේම මේකේ පළල තියෙනවා 1695 mm. ඔයාලට පේනවා ඇති මේ වාහනේ හුරු බුහුටි වාහනයක්. ගොඩක් කාන්තාවන් අතරත් එහෙම ගොඩක් ජනප්‍රියයි මේ වාහනේ. මේක මේ හුරු බුහුටිවට ට්‍රැෆික් එකේ ඕන තැනක යන්න පුළුවන් වෙන තමයි හදලා තියෙන්නේ. මෙතනදී කියන්න ඕනේ 2010 ඉඳලා 2019 ආපු third generation එක පුරාවටම ඒගොල්ලෝ කියනවා aerodynamics ගොඩාක් develop කරලා තියෙනවා කියලා. දැන් 2010 එකක් ගත්තත් 19 ගත්තත් එකම තමයි තියෙන්නේ. මේකේ dragging coefficient එක තියෙනවා 0.285. 0.285 කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි. ඒකයි fuel economy එක වැඩි වෙන්නත් මේ වාහනේ හේතු වෙලා තියෙන්නේ. මේකේ testing වල කියලා තියෙනවා සාමාන්‍ය 25යි වගේ කරලා තියෙනවා කියලා. හැබැයි එච්චර නම් කරන්නේ නැති වෙයි ලංකාවට එද්දි. මේක 3 ලීටර් එන්ජින් එකක් හින්දා සාමාන්‍ය වුණාට හැබැයි out station යද්දි හොඳ fuel economy එකක්. සමහර 17 20 වගේ ලොකු fuel economy එකකට යන්න පුළුවන්කමක් තියෙනවා මේ වාහනේ. මේකේ wheels ගැන කියනවා නම් මේකේ 14 inch තමයි ඉන්නේ. හැබැයි මේකේ උඩට යද්දි මේ Jewella grade එකට ඊට පස්සේ UA grade එකට වගේ යද්දි මේකේ තියෙන wheel size එක වැඩි වෙනවා. මේකේ හැබැයි 14 හම්බෙන්නේ. ඒ වගේම මේකේ MacPherson strut එකක් තමයි ඉස්සරහට හම්බෙන්නේ. එතකොට පිටිපස්සට ගියොත් එහෙම පිටිපස්සට හම්බෙන්නේ torsion bar type suspension එකක්. ඒ වගේම පිටිපස්සටත් මේකේ හම්බෙන්නේ drum brake. ඉස්සරහා disc brake හම්බ වෙනවා. එතකොට මම කියපු විදිහට අර මේකේ sporty look එක තිබ්බට එහෙම sporty performance නම් අරන් දීලා නැහැ. එතකොට සාමාන්‍ය wheel, සාමාන්‍ය suspension, සාමාන්‍ය පවුලකට එහෙම නැත්නම් මේ පොඩි පවුලකට එහෙම නැත්නම් දෙන්නෙකුට තනි එක්කෙනෙකුට පාවිච්චි කරන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ තියෙන මේ වාහන දෙකේ යතුරු දෙක දැක්කම පේනවාද එකක් smart entry තියෙන එකක් සාමාන්‍ය manual key එකක් තියෙන. හැබැයි මේකෙත් මේ lock unlock කරගන්න පුළුවන්කම තියෙනවා මේ වාහනේ. මේක basic grade එක F grade එක. මේක මම කියදරලා safety edition සහ smart entry තියෙන එක. අර මම කියපු විදිහට මේ වාහනේ ගොඩාක් එහෙම වෙනස්කම් වලට ලක් වෙලා තමයි ආවේ. එතකොට මම මේකත් කරලා පෙන්නන්නම් අනිත් එකත් කරලා පෙන්නන්නම්. මේ තියෙන මම කියපු විදිහට F එකේ basic grade එක මේක unlock කරලා තියෙනවා නම් මෙන්න මෙතන තියෙන බටන් එකෙන් නිකම්ම මෙන්න මේ අරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න ඔහම තමයි තියෙන්නේ. මෙහෙම බලපුවාම ඔයාලට පේනවාද මේක 60-40 විදිහට නෙමෙයි තියෙන්නේ. මේක සාමාන්‍ය එක මේ බෙන්ච් එකක් විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මතකදී මම රිවිව් එකක් කරා second generation එකේ U grade එකයි I will කියන grade එකේ වෙනස්කම් සහිතව එකක් කරලා තිනවා. ඒක අනිවාර්යෙන් බලන්න. ඒකෙදි ඔයාලට තේරෙයි ඒක second generation එකට උනත් මීට වඩා ගොඩක් options දීලා තිබ්බා. හැබැයි මේකෙත් U grade එකට එද්දි Jewella grade එකට එහෙම එද්දි ඒ වගේ options හම්බ වෙනවා. මතක ඇති ඒ වාහනේදී අපිට මේ පිටිපස්සේ තියෙන seat එක අපිට ඕන 60-40 නමලා මේ ස්ලයිඩ් කරන්න පුළුවන්කම පවත් දුන්නා. ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න මම දාන්නම් description එකේ විස්තරයක්. මේ වාහනේ ඒතකොට මේ බේසික් විදිහට තමයි හදලා තියෙන්නේ. හැබැයි මේක අපිට නමා ගැනීම හැකියාව තියෙනවා. එතකොට සාමාන්‍ය හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා. අර මම කිව්වේ ගමනක් එහෙම යද්දි සාමාන්‍ය ගොඩක් බඩු දාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මම එතකොට මේකේ ඇතුළත් පොඩ්ඩක් පෙන්නන්න මේ කාපට් එක අයින් කරලා. මෙන්න මෙහෙම අයින් කරපුවාම මෙන්න මේ වගේ ස්පෙයා වීල් එකක් දාගන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන් හොඳ ඉඩක් තියෙනවා බූට් ස්පේස් එකේ මේක නමපුවා. මෙන්න
ලොකු දේවල් ඉතින් මේක කියන්නේ නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ. මම අනිත් එකත් මේකවම අරලා පෙන්නන්න. මේකෙදිත් මේ කී එක මේක අන්ලොක් වෙලා තියෙනවා නම් මෙයා මේ බටන් එක ප්‍රෙස් කරපුවම මැරෙනවා. එතකොට මේකෙදි පේනවා ඇති මේක F එකේ සේෆ්ටි එඩිෂන් version එක. මේ වාහනේත් අර විදිහටම අපිට ඔහොම අරගන්න පුළුවන්කම තියෙනවා. මේකට මේ කව එකක් දාලා තියෙන ඇත්තටම. මේකේ අරලා බැලුවත් එහෙම ලොකු වෙනසක් පේන්නේ නැහැ. අරකම තමයි මොකද එක වාහනේ. ඔයාලට වෙනසක් පේනවා ඇති කලින් එකේ තිබුණා මේකට ස්පෙයා විල්ලක්. හැබැයි මේකේ හම්බෙලා තියෙන ඔයාලට මේ ටයර් රිපෙයාරින් කිට් එකක්. ඉතින් ඒක නම් පොඩි අපහසුයක් මං හිතන්නේ. ස්පෙයා විල්ලක් තියෙන එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ විදිහට තමයි තියෙන. ඒතර සුළු වෙනස්කමක් තියෙනවා එතන. ඒක ඉතින් අපිට ඕනනම් සල්ලි දීලා ගන්න පුළුවන්කම ලැබෙනවා ස්පෙයා විල් එක. අරගෙන දාගන්න ඉඩ දීලා තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. ඒතර අපිට මේ පැත්තට ඇවිල්ලා මේක කොහොම නවා ගන්න පුළුවන්කම තියෙනවා. දිග අර ගන්න පුළුවන්කම තියෙනවා. මේක වහනවා. මේක විතරනේ අපි අරකට තහමු. සාමාන්‍යයෙන් මම කියදර මේකේ වැඩි උස එහෙම නැහැ සාමාන්‍ය කාන්තාවකුණත් පහසෙන් පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා. පිටිපස්සේ view එක ගැන කියනවා නම් අර මම කියපු ඉස්සරහා තියෙන view එකම මේ පැත්තට තරංග වෙත් වෙනවා. මෙන්න මේ curve එක බලන්නකෝ. මෙන්න මේ curve එක. මෙන්න මේ curve එකෙන් තමයි අර අපිට පහසෙන් මේ ජෙනරේෂන් එක එහෙම නැත්නම් මේ ෆේස් ලිෆ්ට් එක හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ විදිහටම මේක ඉස්සරහා පැත්තට දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ලයිට් එකට ආපුවාම මෙන්න මේ ලයිට් එකෙන් ඉතාමත්ම පහසෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා මේකේ පළවෙනි ෆේස් ලිෆ්ට් එකේදී මෙන්න මේ කොටස විතරයි තිබ්බේ එක ලයිට් එකක් විදිහට. ඊට පස්සේ දෙවෙනි එකේදී මේ රිවර්ස් ලයිට් එක කොටස් දෙකකට බෙදලා තිබ්බා. තර්ඩ් එකේදී මේක තව කොටසක් මෙන්න මේ පැත්තටත් අරන් ගිහිලා තිනවා. ඒකෙන් පහසෙන් හොයාගන්න පුළුවන් මේක ලේටස්ට් version එහෙම නැත්නම් දැන් නම් ඩිස්කන්ටිනියු වෙලා තිනවා. අන්තිම version එකේ විඩ්ස් රතයක් කියන එක. එතකොට සාමාන්‍ය විදිහටම දීලා තියෙනවා රියර් වයිපර් එක. මෙතෙන් ආපුවාම මේකෙත් ඒ රියර් වයිපර් එක එහෙමම තියෙනවා. මේ වගේ පෙනුමක් තමයි ඔයගොල්ලන් පිටිපස්ස හම්බෙන්නේ. රිවර්ස් කැමරා වගේ දාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ টොප් මවුන්ටඩ් බ්‍රේක් ලයිට් එකක් මෙතන දීලා තියෙනවා. මෙතන වොෂර් එකක් තියෙනවා. මේ වගේ මේ බේසික් ඩිසයින් එකක්. හැබැයි පොඩක් අර ස්පෝර්ටි ලුක් එකක් තියෙන ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන්. අර මම විශේෂයෙන්ම කියනවා ලුක් එකක් කියලා. මොකද performance wise ස්පෝර්ටි වාහනයක් නෙවෙයි විට්ස් එක කියන්නේ. මම දැන් නගින්න යන්නේ පිටිපස්ස රෝ එකට සේෆ්ටි එඩිෂන් එක නෙවෙයි. එහෙම නැත්නම් F grade එකට බේසික් grade එකට තමයි දැන් නගින්නේ. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයගලන්ට පේන සාමාන්‍ය හොඳ ඇක්සස් එකක් තියෙනවා. පොඩි වාහනයක් නේ. ඔන්න ඔය වගේ ඇක්සස් එකක් තියෙනවා. මම නැගලා පෙන්නන්නම්. ඔන්න ඔහම නැංගහම නරක නෑ ඉතින්. හොඳ ඉඩක් තියෙන ඔළුවට. ඒ වගේම කකුල් දෙකටත් හොඳ ඉඩක් තියෙනවා. හැච්බැක් එකක් විදිහට හොඳ ඉඩක් තියෙනවා කියලා කියන්න බලමු. මේ මැද එකට ආපුවාම මැද එකේ මේ ෆ්ලෝ හම්ප් එකක් නැහැ. මොකද මේක මේ ෆ්‍රන්ට් වීල් එකක්. මේකේ ෆ්ලෝ හම්ප් එකක් බලා ගන්න නැහැ. ඒක හරි පහසුයි. මෙන්න මෙහෙම හේතු වෙලා යන්න පුළුවන්. මේක ගැන මම ඩීටේල් රිව්යු ඉන්ටීරියර් ගැන කරලා තියෙන නිසා මම ගොඩක් කරන්න යන්නේ නැහැ මේකේ. ඔයාලට පේනවා ඇති හෙඩ් රෙස්ට් 3ක් දීලා තිනවා. ඒක ගොඩක් හොඳයි. හැබැයි ඔයාලට අත තියාගන්න ආම් රෙස්ට් එකක් නම් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට ඉස්සර සීට් එකේ පේනවා ඇති මේ තියෙන හෙඩ් රෙස්ට් එක කෙලිම සීට් එකට අල්ලලාම තමයි දීලා තියෙන්නේ. ඒකට අපිට ඇඩ්ජස්ටබල් හැකියාවක් නැහැ. හැබැයි පිටිපස්ස ටික ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. සේෆ්ටි එඩිෂන් සහ වෙනස්කම් වල වෙනස්කම් අපිට කැටලොග්ස් වගේ බලලා හොයාගන්න පුළුවන්. සාමාන්‍ය මෙන්න මේ තියෙන ෆැබ්‍රික් එකේ තියෙන නිල් පාට කළු පාට පෙනුම සහ ලෙදර් සීට්ද තියෙන ෆැබ්‍රික් සීට්ද තියෙන ආදී වශයෙන් වෙනස්කම් වෙද්දී ඒ අදාළ ග්‍රේඩ් උත් වෙනස් වෙනවා කියලා කියන්න ඕන. ඒතර මෙහෙම යන් අනිත් පැත්තට සේෆ්ටි එඩිෂන් එකත් නැගලා බලමු. ඒතර එකම වාහනේ නැත්නම් ග්‍රේඩ් එකේ මේ පොඩි ඔප්ෂන් එකක් විතර වෙනස් වෙන්නේ. මෙන්න මෙහෙම තමයි මේක සේෆ්ටි එඩිෂන් කියලා මම කිව්වට අරකෙත් සේෆ්ටි තියෙනවා. අපි බලමු මේක කතා කරමු. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අර විදිහමයි කිසි වෙනසක් බලා ගන්න ලැබෙන්නේ නැහැ මේකේ. මේකේ මේ සීට් කවර් එකක් දාලා තියෙන්නේ. එහෙනම් මට සීට් ගැන වැඩි කමෙන්ට් කරන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට හැබැයි මේකේ වෙනසක් පේනවා ඇති. මේකේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේකේ තියෙන හෙඩ් රෙස්ට් එක. දැක්කනේ? මේක තිබුණේ නැහැ අරකේ. ඒ කියන්නේ බේසික් ග්‍රේඩ් එකේ නැති ඔප්ෂන් එකක් අහු වුණා. ඔය වගේ ඉතින් ගොඩක් ග්‍රේඩ් වෙනස්කම් තියෙනවා. මම ඒවා ඕනනම් ඕගොල්ලන් හොඳම දේ කැටලොග්ස් බලන්න. ඒවා බලපුවහම හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒවා කොහොමද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මමත් පුළුවන් විදිහට උදව් කරන්නම් ඔයාලට ඒක හොයාගන්න ඕන නම්. ඒතර මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් අපිට සිටි එකේ යන්න සාමාන්‍ය දුර ගමනක් යන්න නරක නෑ. හොඳ මේ
රිච් ලුක් එකක් තියෙනවා මේකේ. සෙකන්ඩ් රෝ එකට ආපුවම එහෙම දැනෙනවා. මෙහෙම වාඩි වෙලා යද්දි සාමාන්‍යයෙන් එහෙම අපහසු නෑ නේ කම්ෆර්ට් ගතියක් තියෙනවා. සාමාන්‍යයෙන් මම ටිකක් උස වෙලත් මගේ ඔළුව එහෙම වදින්නේ නැතුව යන්න පුළුවන්කම ලැබෙනවා. පහසුවෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර සාපේක්ෂව ලංකාවට එන වාහන ගොඩක් අඩුයිනේ. එහෙම අඩු වාහන අතරේ මේකත් සාමාන්‍ය ඩීසන්ට් කියලා කියන්න පුළුවන්. පිටිපස්සේ දොර ගැන කියනවා නම් මේකේ තියෙන්නේ මේ ඔක්කොම හાર્ඩ් ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. මේක නිකන් ටෙක්ස්චර් එක දැක්කම හිතනවා මේක ලෙදර් වගේද කියලා. හැබැයි ලෙදර් නෙමෙයි මේ තියෙන්නේ. මේ හાર્ඩ් ප්ලාස්ටික් තියෙන්නේ මේ ඔක්කොම. ඔයාලට ලැබෙන්නේ නැහැ. මේකේ බොටල් හෝල්ඩ් එකක් ලැබෙන්නේ නැහැ. මෙතන පොඩි බින් එකක් ලැබෙනවා. ඊට පස්සේ මේ ඩෝ හැන්ඩල් එක මෙතන ක්‍රෝම් ප්ලේට් කරලා තියෙනවා. මේ ඔයාලට බේසික් ග්‍රේඩ් එකට ගියොත් ඒක ලැබෙන්නේ නැහැ. අන්න අතන තියෙන බලන්න. එතනදී ඔයාලට හම්බෙන්නේ සාමාන්‍ය දොරක් හම්බෙන්නේ. ඒකෙදි මේ වෙනසකට ලක්ුනේ මෙන්න මේක. අරක ඒක තිබුණා මේක නෑ. ඔන්න ඔය වගේ පොඩි වෙනස්කම් තමයි දැන් තියෙන්නේ. දැන් මම නැගලා පෙන්නන්නම් මේ සේෆ්ටි එඩිෂන් එකේ රියදුරු අසුන නෙමෙයි අනිත් එකට කියන්නේ පැසෙන්ජර් සීට් එක නැගලා පෙන්නන්නම්. මේකේ ඔයාලට ලැබෙනවා මේ ස්මාර්ට් එන්ට්‍රි එක. මෙන්න මෙහෙම වාඩි වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වාහනේ මම කිව්ව විතර බේසික් ග්‍රේඩ් එකත් එක්ක වෙනස්කම් වෙනවා. කීපයක් වෙනස් වෙනවා. Toyota safety sense එක ඇඩ් වෙනවා මේකට ස්පෙෂල් කා එකක් විදියට. හැබැයි අරකෙත් තියෙනවා. මේකේ ඊට අමතරව මේ සේෆ්ටි එඩිෂන් කියලාම නේ. එතකොට මේකේ ඕගොල්ලන්ට මේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක ස්ටැබිලිටි කන්ට්‍රෝල් සිස්ටම් එකක් එහෙම ලැබීමක් තියෙනවා. මෙහෙම වාඩි වුණාම අර පැත්තේ තියෙන එකේ මේකේ එහෙම ලොකුවට වෙනස්කම් නැහැ. මෙන්න මේවා නම් මේ කාබන් ෆයිබර් වගේ එන්න හදලා තියෙනවා. ඒ වගේම මේක අර කොටස් දෙකකට තමයි ඕපන් වෙන්නේ. මෙන්න මෙහෙම අරින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේකේ යට එකත් අපිට ඔන්න ඔහම අරගන්න පුළුවන්. එතකොට ඇත්තටම ප්‍රැක්ටිකලි හදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හොඳට ඉඩ එන්න හදලා තියෙනවා. මොනවා හරි දාගන්න පුළුවන්කම ලැබෙනවා. මේකෙත් මොනවා හරි ඔන්න තියාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. දොරට එන්නම්. දොරට ආපුවාමත් මෙන්න මේක මේ පොඩ පියානෝ බ්ලැක් ටයිප් එකට ෂයිනි බ්ලැක් එකකින් හදලා තියෙනවා. හැබැයි මේක හීරෙන් ඉඳ තියෙනවා. මෙන්න මෙතන නම් ෆැබ්‍රික් යූස් කරලා තියෙනවා. මේක සොෆ්ට්. මේකත් සොෆ්ට්. මේක හાર્ඩ්. එතකොට මෙන්න මෙහෙම අත තියාගෙන යද්දි පොඩි පහසුවක් තියෙනවා කියලා කියන්න බලන්න. මෙන්න මෙතෙන්ට ආපුවා නම් ඔයාලට බොටල් හෝල්ඩ් එකක් දීලා තියෙනවා. ස්පීකර් සිස්ටම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට සේෆ්ටි එඩිෂන් එකේ ඇතුල් පැත්තේ පැසෙන්ජර් සයිඩ් එක තියෙන මෙන්න මෙහෙම ඇත්තටම ලොකු වෙනසක් නැති තරම් කියලා කියන්න පුළුවන්. මම ඊටරෝ ටික අතෙන්ද වාඩි වෙද්දි කියන්නම්. හොඳට ඉඩ තියෙනවා කකුල් වලටත්. ඊට පස්සේ ඔළුවටත් ඉඩ තියෙනවා. ඒ වගේම මේක මේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් තමයි දීලා තියෙන්නේ. ස්ලයිඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ටිල්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම බේසික් ග්‍රේඩ් එකකට නැගලා පෙන්නන්න. බලන්න දැන් බේසික් ග්‍රේඩ් එකට ඇවිල්ලා වාඩි වුණා කියලා එහෙම ලොකු වෙනසක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේක මේ හાર્ඩ් ප්ලාස්ටික් වලින් තිබ්බ. අරකේ තිබ්බේ මේක තිබුණේ මේ කාබන් ෆයිබර් වගේ ලුක් එකක්. හැබැයි එකම විදිහ තමයි. එහෙම ලොකු වෙනස්කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මෙතන ප්ලේට් කරලා තිබ්බ කලින් එකේ. මේකේ එහෙම නැහැ. ඒ වගේ පොඩි අර කොස්මැටික් වෙනස්කම් තමයි බලා ගන්න ලැබෙන්නේ. අර මෙන්න මෙතනත් මේක ප්ලේට් කරලා තියෙනවා. මේකත් හැබැයි ෆැබ්‍රික් හම්බුණා. හાર્ඩ් ප්ලාස්ටික් ෆැබ්‍රික් එකම විදිහට තමයි තියෙන්නේ. මේ වීඩියෝ එකේ දිගටම මම කිව්වා මේ බේසික් ග්‍රේඩ් එකක් තියෙනවා F කියලා. ඊට පස්සේ සේෆ්ටි එඩිෂන් එකක් තියෙනවා. LED එඩිෂන් එකක් තියෙනවා කියලා මම පොඩ්ඩක් විස්තර කරන්නම්. F කියන්නේ බේසික් ග්‍රේඩ් එක. ඊට පස්සේ මේකේ මේ 2015 දී වගේ අන්තිම වගේ වෙද්දී මේකට මේ Toyota Safety Sense ඇඩ් වුණා manufacture option එකක් විදිහට. ඒකල්ලා මේකේ කල්යද්දී 2017 මුල වගේ හම්බුණා Safety Edition 1 කියලා වාහනයක්. ආවේ 1 කියලා කියන්නේ නැහැ Safety Edition කියලා ආවා. ඊට පස්සේ 2018 මුල හරියේදී Safety Edition 2 කියලා ආවා. 2018 අන්තිම හරියේදී Safety Edition 3 කියලා වාහනයකුත් F grade එක උඩ හදලා තියෙනවා. ඒතකොට basic grade එක උඩ තමයි හදලා තියෙන්නේ. ඒතකොට Toyota Safety Sense එක එනවා. ඊට පස්සේ ස්පෙෂල් කාර් එකට Toyota Safety Sense එකත් එක්ක තවත් safety features add කරලා cosmetic වෙනස්කම් කරලා තියෙනවා. ඒකට Safety Edition කියලා කියනවා. ඊට පස්සේ Safety Edition 2ට යනවා. Safety Edition 2 කියලා අතර මේක marketing එකක් තමයි කරන්නේ. So Toyota Safety Sense එක බෙදලා තමයි මේකල දෙන්නේ. දෙවෙනි එකේදී දවල් වෙලාවට යන pedestrians ලා නැත්නම් පල්දිකයෝ අඳුර ගන්න පුළුවන්කම ලබා දීලා තියෙනවා. ඊට පස්සේ parking sensors add කරලා ඉවරලා ඒ කියන්නේ පිටිපස්සට එම ගානෙද්දී බාධකයක් තිබ්බොත් වාහනේ විසීම බ්‍රේක් කරන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. Safety Edition 2ේදී Safety Edition 3ේදී බයි බීම් එක ඇඩ් කරලා තිනවා. ඒතොර Toyota එකේ තියෙන safeties ටික කඩලා දීප එක තමයි මේගොල්ලෝ මේ editions වලින් කරලා තියෙන්නේ. ඊට අමතරව LED light ආපු version එකකුත් ආවා F grade එක උඩ. ඒ විදිහට වෙනස්කම් කීපයක් වුණා. එහෙම කොච්චර වුණත් එකම වාහනය කියලා කියන්න පුළුවන්. ඒතොර safety sense එක තියෙන වාහනේ තියෙනවා නම් හොඳයි. Safety sense කියලා කියන්නේ collision avoidance system එක. එහෙම නැත්නම් auto brake කරගන්න පුළුවන් එක. ඊට පස්සේ lane departure system එක. lane එක departure වෙද්දී අඳුර ගන්න එක. ඊට පස්සේ ඔය තියෙන මේ auto high beam ඒ කියන්නේ headlight එක on off කිරීමේ හැකියාව ඉස්සරහින වාහන වලට ඒවා ඇත්තටම ගොඩාක් මේ
හොඳ කම්ප්ලෙක්ස් විදිහට හදලා නැහැ. සාමාන්‍ය ඔටෝ හයි බීම් එකක් තමයි තියෙන්නේ. ඒක ඇත්තටම යූසබල් නෑ කියලා වුණත් කියන්න පුළුවන්. මාත් පාවිච්චි කරනවා. මම ඒක ඔෆ් කරලා තියෙන්නේ. මොකද අපිට ඕන වෙලාවට ඒක පාවිච්චි කරගන්න බෑ. අපිට මැනුවල් දාගන්න එක ඊට වඩා ලේසි. ඒ වගේම අර මේ ස්මාර්ට් එන්ට්‍රි කියන එක, ඒ කියන්නේ අපි මෙහෙම ළඟට ආපුවාම මෙන්න මෙතන කී එක අඳුරගෙන මෙතන අත දාපුවම අන්ලොක් කරන එක, මේක දාපුවම ලොක් කරන එක වගේ දේවල් සාමාන්‍යයෙන් තියෙනවා. මේ ටොයෝටා වාහනවල තියෙනවා, වෙනේ වගේ තියෙනවා. මේකේ ඒකත් මේ ඔප්ෂන් එකක් විදිහට තමයි දුන්නේ. සමහර ඒ වගේ ඒක නැහැ. ඒතකොට ලංකාවේ සමහර කට්ටිය ඒක ෆිටින් හයි කරලා එහෙමත් තියෙනවා. ඒක පොඩ්ඩක් බලලා ගන්න. ඒක හරියට හයි කරලා තියෙනවා නම් ඉතින් අවුලක් නැහැ. උනට තියෙන සිස්ටම් එක ඒක විතරක් මේ වගේ කීයකට දාන එක නම් තේරුමක් නැහැ කියලා හිතන්නේ. ඒතර මම කීදර පේනවා ඇති මේක ස්මාර්ට් එන්ට්‍රි තියෙන එක, මේක නැති එක. මේකේ එතකොට මේක කරලා බැලුවත් අර විදිහම තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක තියෙන්නේ ඔය සේෆ්ටි එඩිෂන් එක F grade එක මොනකොම තියෙන්නේ. මම තව ටිකකින් මේකට නැගලා පෙන්නන්නම්. අපි නැගෙමු. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මම මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්ද කියලා පෙන්නන්නම්. මේක පේනවා ඇති ටිල්ට් කරන්න පුළුවන්. ඒ වගේම උඩට පල්ලෙහාට කරන්න බෑ. කියන්නේ මෙහෙම ටෙලස්කෝපික් ඔප්ෂන් එකක් දීලා නැහැ. අපිට ඔන්න ඔහම ටිල්ට් කරගන්න පුළුවන්කම විතරයි තියෙන්නේ. මේකේ අර මම කියපු විදිහට ස්මාර්ට් එන්ට්‍රි සහ මේක ස්මාර්ට් ස්ටාර්ට් එක දීලා තියෙනවා. අපිට බ්‍රේක් එක පාගෙන මෙන්න මෙතනින් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඔන්න ඔහම සද්දකින් තමයි ස්ටාර්ට් වෙන්නේ. ඒතකොට මම දැන් මේ ඉන්නේ සේෆ්ටි එඩිෂන් එකේ. මම ස්ටාර්ට් කරලා පෙන්නනවා මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් ස්ටාර්ට් කරන්න පුළුවන් ප්‍රෙස් කරපුවම ඔන්න ඔහම තමයි ස්ටාර්ට් වෙන්නේ. ඔයාලට පේනවද මේකේ වම් පැත්තේ මේක නිකන් ඩමි ඩිස්ප්ලේ එකක් වගේ තියෙන. මේකේ ඔයාලට මේ U grade එකට හරි උඩ grade එකට යද්දි තමයි මේකේ ටැකෝමීටර් එකක් ලැබෙන්නේ. මේකේ ලැබෙන්නේ නැහැ. එතකොට සේෆ්ටි එඩිෂන් එකේ පවා ඒක ලැබෙන්නේ නැහැ. මේ වගේ මේකේ මේ মালටි ෆන්ක්ෂන් ඔප්ෂන් එක දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ඩයි ඔප්ෂන්ස් දීලා තියෙනවා. මෙන්න මේ වගේ ස්පීඩෝමීටර් එකක් තියෙනවා. පේනද 180ක් වැඩිප තියෙනවා කියන්නේ මේක ඩොමෙස්ටික් මොඩල් එක. මෙන්න මෙහෙම පොඩි ෆීචර්ස් ටිකක් මෙතෙන් ඇඩ් වෙලා තියෙනවා. මේකේ Toyota safety sense එක එනවා. මම කීප විදිහට මෙන්න මෙතන safety sense එකෙන් lane departure system එක, auto headlight එක, ඊට පස්සේ මෙන්න මෙතෙන් ආපුවාම ඔයාලට පේනවා ඇති collision avoidance system එක on off කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන fog light එක මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනද මේකේ අර කලින් එකට වඩා මේ chrome design එකක් යනවා. ඒ basic grade එකට වඩා ඒකත් මම පෙන්නන. මේකේ මේ carbon fiber එකක් යනවා. මෙන්න මේක පොඩ්ඩක් අර Benz type එකට වගේ හදලා තියෙනවා මේ වායු කවුළු ටික. මෙහෙම තමයි තියෙන්නේ. හරිම basic එකක් තියෙන්නේ. හැබැයි ලස්සනයි. decent ගතියක් තියෙනවා. මේ පැත්ත මම ඔයගොල්ලන්ට කිව්වා. මෙන්න මෙතෙන් ආපම පේනවාද මේ වගේ අපිට ප්ලේයර් එකක් ඕන මේක දාගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙතන අර කීප විදිහට මේක F grade එකක් නේ. මේකේ manual AC එකක් තමයි තියෙන්නේ. මේකේ jewel එකට ගියපුවාම U grade එකට ගියපුවාම ඔයගොල්ලන්ට මෙතන automatic AC එකක් ගන්න පුළුවන්. nano AC එක්. හැබැයි මේක එහෙම ලැබෙන්නේ නැහැ. මෙන්න වගේ basic ටිකක් තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ලොකු ගාණක් දුන්නත් ඔයගොල්ලන්ට auto AC වත් ලැබෙන්නේ නැහැ මේ වාහනේ. මෙන්න මේ විදිහට මේකේ ප්‍රැක්ටිකලිටි එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම මොන හරි තියා ගන්න පුළුවන්. මේක බඩ යටින් තියෙන මෙහෙම වාඩි වුණාම ටිකක් යටින් තමයි තියෙන. මේ හරි අත මේ හරියට වගේ නෑ. මේකේ ඔයාලට ආම් රෙස්ට් එකක් ලැබෙන්නේත් නැහැ. මෙන්න මේ වගේ ගොඩක් මේ හෝල්ඩර්ස් තියෙනවා. මැනුවල් හෑන්ඩ් බ්‍රේක් එක තියෙනවා. ඔයාලට පේනද මෙතන ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක තියෙනවා. මෙන්න මෙහෙම ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක බලා ගන්න පුළුවන්. මේකේ CVT ගියර් බොක්ස් එකක් එන්නේ. ඒතකොට CVT ගියර් බොක්ස් එකට අදාළව shift එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට sun visor එකක් හම්බ වෙනවා. මේක හැබැයි mirror එකක් හෝ light එකක් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ driver ළඟට ආපුවාම මෙන්න මෙහෙම තියෙන ඔයාලට mirror එකක් ලැබෙනවා. ඔන්න ඔය විදිහට mirror එකක් ලැබෙනවා. මේකේ හැබැයි light එකක් ලැබෙන්නේ නැහැ. කැබින් එකට ආපුවාම ඔන්න ඔහම තමයි තියෙන්නේ. කැබින් එක මේ decent look එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි මේ safety edition එකේ interior එක. මම මෙහෙමම ටක් ගාලා basic එකටත් ගොඩ වෙලා පෙන්නන්නම් කොයි වගේද තියෙන්නේ කියලා. හරි මම අනිත් එකකට නැගලා පෙන්නන්නම් ටක් ගාලා. manual key එක තියෙන එක. ඒතර ඔයගලන්ට මෙතන key hole එකක් තමයි මේකේ හම්බෙන්නේ. මේ පේනවා ඇති මේකේ Toyota safety sense එක තියෙනවා. මේක safety edition එකක් නොවුනට ඒකට safety edition කියලා ආපු වාහනේ නෙමෙයි. නමුත් Toyota safety sense කියන package එක මේකෙත් included කරලා තියෙනවා. මේක නැතුව ගන්නත් පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙම තියෙන්නේ. මේකේ බලන්න මේකෙත් මේ fog light එක මෙතෙන්ට දාලා තියෙනවා. මේකේ traction control එක. ඊට පස්සේ මේ auto brake system එක ආදී ඒ සියල්ලම මේකෙත් included වෙනවා. start කරමු. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේකෙත් multi function wheel එක ආදී සියල්ලම අර විදිහටම තියෙනවා. පොඩක් අර textures වල තමයි වෙනස්කම බලා ගන්න තිබුණේ. මේකෙත් manual AC එකක් එන්නේ ඔයාලට. මෙතන 12 volt outlet එක තියෙනවා. අර විදිහටම තමයි තියෙන්නේ. වෙනසක් නැහැ. මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නොහම තමයි තියෙන්නේ. ඒ විදිහම තමයි
සන්වයිස් එක තියෙනවා මිරර් එකක් ලයිට් එකක් නැතුව ඩ්‍රයිවර්ට ආපුවාම මිරර් එකක් සහිතව තියෙනවා. මම මේකේ පේන විදිහට අර ක්‍රෝම් ලයින් එක බලා ගන්න නැහැ. අරකේ තිබුණා. ඒ වගේම ඩොමෙස්ටික් වාහන ඔයගලන්ට පේන විදිහට ජපාන් වලින් තමයි ඔක්කොම තියෙන්නේ. ඒක හරි පාඩුවක්. අපි එහෙනම් මේකේ පවර් ට්‍රේන් එක ගැනත් පොඩ්ඩක් කතා කරමු. මේකේ එන්ජින් එක තියෙන්නේ 1KRFE කියන 1000cc එහෙම නැත්නම් 1 ලීටර් එන්ජින් එක ගොඩක් ජනප්‍රිය හැමතැනම වගේ තියෙන එන්ජින් එක. මේක ඊට පස්සේ NR කියලා එන්ජින් එකක් එනවා, NZ කියලා එන්ජින් එකක් එනවා. NR කියන්නේ 1.31 නැත්නම් 1300cc කියන එක. ඊට පස්සේ NZ කියන එක 1500cc ලංකාවේ බලා ගන්න නැති තරම් කියලා කියන්න පුළුවන්කම තිබෙනවා. මේකේ පවර් එක ගොඩක් අඩුයි. 62යි PS වගේ හම්බෙන්නේ. මේකේ ටෝක් එකත් ගොඩක් අඩුයි 92ක් වගේ හම්බෙන්නේ. මේක 1300ට යද්දි මේක පවර් එක හෝස් පවර් මට මතක විදිහට 99ක් වගේ වෙනවා. ඊට පස්සේ ටෝක් එක 121ට වැඩි වෙනවා. 1500ට යද්දි තව වැඩි වෙනවා. එතකොට මේ වාහනේ මේ ගියර් සිස්ටම් එක ගැන කියනවා නම් සාමාන්‍ය මේකේ CVT එක තමයි එන්නේ. එනට අර මේ performance version වල මම කියදර මේකේ GRMN කියන version එක GR Sport වගේ ඒවාත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ manual gearbox එකම ආපු ඒවාත් තියෙනවා. hybrid power train එකකුත් තියෙන එකක් තියෙනවා. මේ වාහනේ හැබැයි හම්බෙන්නේ ලංකාවේ හම්බෙන්නේ ගොඩක් විට මේ සාමාන්‍ය CVT gearbox එක තමයි. එතකොට මේකේ අර මම කියදර මේ වාහනේ තප්පර 15.3කින් 100ට රීච් කරන්න පුළුවන්. 11.7කින් රීච් කරන්න පුළුවන් මේක 1300 එක. ඒ වගේම 9.5කින් රීච් කරන්න පුළුවන් 1500 එක. එතකොට ඒකේ ක්ලියර් performance වෙනසක් තියෙනවා කියලා තේරෙනවා ඇති. මෙන්න මෙහෙම බලපුවම පේනවා ඇති මේකේ මේ ගොඩාක් ලොකු ක්‍රම්පල් සෝන් එකකුත් නැහැ. එතකොට මේ හැච්බැක් එකක් කියපහම නරකයි කියලා කියන්නත් බෑ. සාමාන්‍යයෙන් වාහනයක් යද්දී මම කියලා දීලා තියෙනවා මේවා. ඒ කියන්නේ අපි යන එනර්ජි එක ඩිසපේට් කරන්න ඕන නවත්තන වෙලාවට. බ්‍රේක් ක්‍රොස් එකක් නැතුව නවත්තන්න උනොත් එහෙම අපි හිතමු හැප්පෙනවා කියලා. හැප්පෙන වෙලාවට හැප්පෙන කාලය වැඩි වෙනවා නම් දැනෙන වේගය, දැනෙන බලය අඩු වෙනවා එකට. ඒ කියන්නේ ඔයගොල්ලෝ වාහනයක් ගිහිල්ලා එකපාරට නවත්තලා බලන්න. ඒකම තප්පර 3ක් විතර හිමීර නවත්තලා බලන්න. ඒතකොට ඔයගලන් දැනෙනවනේ ඇඟට දැනෙන ඉම්පල්ස් එක, ඇඟට දැනෙන බලය. අන්න ඒක තමයි සාමාන්‍ය මේ යන වේගයක් එක වාහනේ යනවා. ඒතකොට මේකේ ගම්ම්‍යතාවය කියලා තියෙනවා. එතකොට ගම්ම්‍යතාවය වෙනස් වීම ඉම්පල්ස් එකට සමානයි. ඉතින් අපිට පුළුවන් තරම් වෙලාවක් වැඩි කරගන්න පුළුවන් නම් ලැබෙන ෆෝර්ස් එක අඩු වෙනවා. ඒ හින්දා තමයි මෙහෙම ක්‍රම්පල් සෝන් එකක් හදන්නේ. එතකොට මේක මෙහෙම කුඩු වෙලා ඇතුළට යන යම්කිසි කාලයක් ගත වෙද්දි ඒකත් එක්ක අපිට ලැබෙන ඉම්පල්ස් එක අපේ ඇඟට දැනෙන බලය අඩු වෙනවා. ඒකත් එක්කම තමයි අර එනර්ජි කන්වර්සේෂන් කියන එකත් මේකත් එක්කම එනවා. එනර්ජි එකේදී වෙන්නේ මේ තියෙන දුර. ඒ කියන්නේ ලැබෙන බලය මේ දුරෙන් වැඩි වෙලා මේ දුර වැඩි නම්, ඒ කියන්නේ මේ හැකිලෙන දුර වැඩි නම් අනේ අවස්ථාවේ ඕගොල්ලන්ට ආරක්ෂාව වැඩි. මොකද FD ඒ කියන්නේ මේ ගලා යන එනර්ජි එක එහෙම නැත්නම් ඇබ්සෝබ් කරන එනර්ජි එක වැඩි වෙන තරමට අපේ කැබින් එක ඇතුළට දැනෙන එක අඩුයි. එතකොට සේෆ්ටි එකත් මම කියන්න මේක හොඳ වාහනයක්. ඒකයි මම කිව්වේ මේකේ සේෆ්ටි රේටින් එක 5 star හම්බ වෙනවා. ඒ කියන්නේ සාපේක්ෂව වෙන වාහන වලට සාපේක්ෂව ගොඩක් හොඳ සේෆ්ටි එකක් තියෙන වාහනයක් තමයි විට්ස් එක කියලා කියන්නේ. අපි විට්ස් එකේ ටිකක් දුර ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. මම කලින් ජෙනරේෂන් වල ඩ්‍රයිව් කරලා පෙන්නුවේ නැහැ මට මතක විදිහට. ඉතින් මේකේ පෙන්වන්න කොයි වගේද කියලා. එතන ජෙනරේෂන් නෙවෙයි මේ කලින් ෆේස් ලිෆ්ට් එකේ මට ඩ්‍රයිව් කරලා පෙන්වන්න බැරි වුණා. අද පෙන්වන්න. 1 ලීටර් එන්ජින් එකේ තියෙන සද්දේ පොඩ්ඩක් ඇතුළට ඇහෙනවා. ඉස්සර මේ කියන්නම් ගොඩක් සවුන්ඩ් ප්‍රූෆ් නැති බවක් තමයි දැනෙන්නේ. මේ වාහනේ පේන එක ගැන කියනවා නම් සාමාන්‍යයෙන් ගොඩක් වින්ඩ් ස්ක්‍රීන් එක හොඳට තියෙනවා. කියන්නේ ගොඩක් හොඳ ඉඩක් තියෙනවා. අර ගෑනු ළමයි එහෙම ගොඩක් මේක ජනප්‍රිය වාහනයක් නේ. ගෑනු ළමයි අතරත් එහෙම බලපුවම අර ඒගොල්ලන්ටත් මේ හොඳ සීට් එකක්, ඒ කියන්නේ හොඳට උඩින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉස්සරහත් හොඳට පේනවා. ඒ කියන්නේ බොනට් එක එහෙම පේන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පහසුවෙන් පේනවා. එතකොට කම්ෆර්ට් එක ගැන කියනවා නම් අර එන කම්ෆර්ට් වාහනයක් නෙවෙයි. හැබැයි මෙහෙම ඇවරේජ් හොඳ වාහනයක්. මම කියපු විදිහට දැන් මේ වගේ පොඩි කන්දක් මෙතන තියෙනවා. මේක අදිද්දි මේ 1 ලීටර් එන්ජින් එකට දැනෙන ගතිය අපිට දැනෙනවා. ඒ කියන්නේ සද්ද දැනෙනවා. පොඩ්ඩක් රේස් කරපුවාම මේ සද්ද දැනෙනවා. ඒ වගේම කියන්න ඕන කලින් ජෙනරේෂන් වල ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් ජෙනරේෂන් එකේ මීටර් පැනල් එක තිබ්බේ මෙතන ඩෑෂ්බෝඩ් එකේ නැත. මේගොල්ලෝ තර්ඩ් ජෙනරේෂන් එකේදී ඒක ආපහු ස්ටියරින් වීල් එක ඇතුළට දාලා තියෙනවා. දැන් මෙතන තියෙන. අතර මේක තමයි හොඳම. පහසුවෙන් පේනවා. ගොඩක් හොඳට පේනවා. ඒක හොඳ දෙයක්. අර මේ ටැකෝමීටර් එකකුත් හැබැයි මේක දීලා තිබ්බනම් ගොඩක් හොඳයි. ඉතින් ඒක දීලා නැහැ. වාහනේ පොඩි නිසා මැනුවල් කරගන්න හරි පහසුයි. සයිඩ් ග්ලාසස් වලිනුත් හොඳට පේනවා. අන්න ඔය වගේ ඩ්‍රයිව් කරන්න එපා. පේනවා ඇති සිංගල් ඉරේ කපාන යන්නේ.
පහසුවෙන් යන්න පුළුවන්. දැන් 50ට විතර යනවා. එහෙම වරදක් කියන්න නැහැ. අතර මේකේ මේ ස්ටියරින් වීල් එකට කව එකක් දාලා තියෙන. ඒතර අර හෝල්ඩ් එක කියන මට දැනෙන්නේ නැහැ. ඒනට හෝල්ඩ් එක නරකයි කියන්න බෑ. මම හිතන්නේ හොඳට තියෙයි කියලා හිතෙනවා. ටිකක් වේගෙන් යන්න පුළුවන්කමක් තියෙනවා. අර මම කියදෙන මේ වාහනේ පොඩි නිසා මේකේ ටර්නින් රේඩියස් එක තියෙනවා හරියටම 4.5යි. මේකේ අර මේ performance version වලට එද්දී ඒක වැඩි වෙලා තියෙනවා 5.6ට. ඒතර ලංකාවේ තියෙන ඒ වගේ 4.5 කියලා අපිට කියන්න පුළුවන්. ඒතකොට ටවුන් එකක යන්න ඕන තැනක නවත්ත ගන්න ඕන තැනක U එකක් ගහන්න පුළුවන්කම ලැබෙන පුරුබුහුටි වාහනයක්, ස්පෝර්ටි ලුක් එකක් තියෙන වාහනයක් විට්ස් එක. ඉතින් අපි මෙහෙම හරවා ගමු අනිත් පැත්තට. මම කිව්වතර 4.5ක් තියෙනවානේ මේක ටර්නින් රේඩියස් එක. ඒක වාසියක්. ඉතින් U එකක් ගහගන්න හොඳ chance එකක් තියෙනවා ඒකේ. ඔන්නෝම ඉදාලා ගමු. එන්න මේ පැත්තෙම කපලා ගන්න පුළුවන්. අර හරි පහසු ඉඩ අවශ්‍ය නැහැ ගොඩක් වාහනේ චූටි නිසා. එතකොට මේ වාහනේ සාමාන්‍ය පෙට්‍රල් කන්සම්ප්ෂන් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 15 වගේ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ හරි පහසුයි ඩ්‍රයිව් කරන්න. මේකේ මිල ගැන මම කියන්නේ නැහැ. කිව්වට මේක සාමාන්‍යයෙන් ලංකාවට FOB ප්‍රයිස් එක එහෙම නැත්නම් වරායට එන ප්‍රයිස් එක ගැන කිව්වොත් සාමාන්‍යයෙන් දැන් එන්න ගෙනත් දෙන්න තිබ්බනම් ඩොලර් 15000කට වෙන්නේ නැහැ. ඒ උපරිම හොඳම version එකක් ගත්තා ඩොලර් 15000ක් වෙයි. ඒ කියන්නේ ඉතින් ලක්ෂ 25 34 වගේ තමයි අලුත් සාමාන්‍ය හොඳම එකක් ලංකාවේ වරායට එන්නේ. ඉතින් එතනින් එහාට මම කියන්නේ නැහැ මේකේ ගණන් මොකද වෙලා තියෙන්නේ කියලා. වාහනේ නොයිස් එක නම් හැබැයි ඇහෙනවා. එන්ජින් නොයිස් එකත් ඇහෙනවා. මේ පාරේ නොයිස් එකක් ටිකක් ඇහෙනවා. බ්‍රේක් රෙස්පොන්ස් එකත් සාමාන්‍යයෙන් හොඳයි. එහෙම වරදක් කියන්නේ බෑ. වාහනේත් පොඩිනේ. ඒතකොට ලොකු ප්‍රශ්නයක් නැහැ. රිවර්ස් කරන්නේම හරි පහසුයි. මේ නිකන් මේ ළඟ වගේ පේනවා. ඉතින් ඒතකොට ලේසි. අනිත් පැත්ත හැල බලලා එලවන්න පුළුවන්. ඒ කියන්නේ එක සැරේටම කපලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක හොඳයි. මේ වගේ පාක් කරගන්නම් මං. රිවර්ස් කරද්දී දැන් මම කිව්වේ සේෆ්ටි සෙන්ස් එකත් එක්ක ආපු අර මේ සේෆ්ටි එඩිෂන් 2 එකේදී පාකින් සෙන්සර්ස් වලින් මේ වගේ බාධකයක් තිබ්බොත් මම තව රේස් කරත් එහෙම මෙයා ඔටෝමැටිකලි වාහනේ නවත්තනවා. හැබැයි මේකේ ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට එහෙනම් මේ වාහනේ එක්ස්ටීරියර් කොහමද, ඉන්ටීරියර් කොහමද, රයිඩ් කොලිජ් එක කොහමද, පර්ෆෝමන්ස් කොහමද, ඊට පස්සේ මේකේ තියෙන ග්‍රේඩ්ස් කොහමද ආදි වශයෙන් හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට සාධාරණයක් ඉටු වෙන්නේ නැති කියලා හිතනවා. මේ වාහනේ ගැන ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා. ඉතින් එන මම ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න ඕන සියලු දෙනාම.